නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ අපගේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයන් දරමින් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ විශේෂයෙන් වෘත්තීන් ඉදිකිරීම් ක්ෂේත්‍රය තුලත් ව්‍යාපෘති කළමනාකරණය තුලත් මේ ජනතාවගේ යහපත වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ 2021 ජනවාරි මාසයේ 10 වන දින මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් එස්.එස්. උපසිරිද සිල්වා මැතිතුමාට පරලෝ ජීවිතයට පින්පෙත් අනුමෝදනා කිරීම මූලික කරගෙන, ඒ වගේම මීට මාස 2කට පෙර මිය පරලෝ ගිය පින්වත් අර්ජුන මොහාන් මුණුපුරාට පින්පෙත් අනුමෝදනා කිරීම පිණිස මහිලා බිරිඳ චම්පිකා, ගරුත්මන්, මොහාන්, උපේක්ෂා යන දරුවන් සහ ජිම් බෑණනුවන්, කැත්ලින් ලේලිය සහ මුණුපුරු මිනිපිරියන් යන මේ පවුලේ පින්වත් සෑම සියලු දෙනා විසින්. පින්වතුනේ, මේ ජීවිතේ අපි හැමදෙනාම ලැබූ ජීවිතේ කොයියම්ම හෝ මොහොතක අනපේක්ෂිත විදිහට අහිමි වෙලා යන ජීවිතයක්. අපි කවුරුත් මැරෙන උදවිය. හුලඟක් හමලා දැල්වෙමින් තියෙන පහන්සිලක් නිවි යනවා වගේ මේ ජීවිතේ කොයියම්ම හෝ මොහොතක අවසන් වෙලා යනවා. හරියට ටැංකියක පිරලා තියෙන වතුර අනුක්‍රමිකව පාවිච්චි කරනකොට අපිට නොදැනීම අවසන් වෙලා යම් වෙලාවක අපි වතුර ටැප් එක අරිනකොට වතුර එන්නේ නැහැ. වතුර එන්නේ නැති කොටයි අපිට තේරෙන්නේ වතුර ඉවර වෙලා කියලා. ඒ වගේ මේ මනුස්ස ජීවිතෙත් අපි නොයෙක් දේ කරමින් ගත කරනවා. නොයෙක් කටයුතු වලින් නියැලෙමින් අපි ජීවිතේ ගත කරනකොට අපිට නොදැනීම ටැංකියක වතුර අඩු වෙවි යනවා වගේ ආයුෂය අඩු වෙවි යනවා. එහෙම අඩු වෙවි ගිහිල්ලා යම් මොහොතක මේ ජීවිතේට මරණය පැමිණෙනවමයි. මියයන්ට පෙර අපි අපේ ජීවිතේ කුමක්ද කරගත්තේ කියන එක අපේ පරලෝ ජීවිතයට බලපානවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ ජීවිතේ ගත කරනකොට සිත කය වචනයෙන් පින්ම කරගන්න. සිත කය වචනයෙන් පින්ම කරගන්න. හැබැයි මේක අමාරුයි. සුකරාණී අසාධූනී යත්තවේ අහිතානිච්ච. තමන්ගේ ජීවිතයට අයහපත පිණිස පවතින දෙයක් නම් එකතු කරගන්නේ ඒක හරි ලේසි කරගන්න. යංවේ සුඛංච සාධුංච තංවේ පරම දුක්ඛරං. තමන්ට යහපත පිණිස, තමන්ට හිතසුව පිණිස යමක් හේතු වෙනවාද, ඒ බඳු දේ ජීවිතේ කරගන්න එක අතිශයින්ම දුෂ්කරයි. තංවේ පරම දුක්ඛරං. ඒක අතිශයින්ම දුෂ්කරයි. මේ සිත කය වචනේ යහපත පිණිස මෙහෙවනවා කියන එක පරම දුෂ්කර එකක්. මේ සිත කය වචනින් පිම්පුරනවා කියන එක පරම දුෂ්කර එකක්. මේ සිත කය වචනින් අන් අයගේ යහපත පිණිස, අන් අයගේ හිතසුව පිණිස, අන් අයගේ දියුණුව පිණිස මේ සිත කය වචනේ පාවිච්චි කරනවා කියන එක ලෝකේ දුෂ්කර එකක්. හැබැයි මේ ජීවිත කාලය ඇතුලේ දුෂ්කරව හරි කෙනෙක් සිත කය වචනේ හරියට පාවිච්චි කළොත්, ඒ හරියට පාවිච්චි කරපු කෙනාටමයි ජීවිතේ සැප උපදින්නේ, යහපත උදා වෙන්නේ.
චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං. දුර රටක සේවා කරපු කෙනෙක් ඒ දුරු රටේ සේවා කටයුතු ඉතා සුවසේ අවසන් කොට යලි මව් රට එන කල්හි ඥාතිමිත්තා සුහජ්ජාච අභිනන්දන්ති යාගතං. ඥාතීන් මිත්‍රයෝ හිතවතුන් ඔහුව ඉතාම සතුටින් සාදරයෙන් පිළිගන්නීමය. දුරරටක සුවසේ හිටපු මනුස්සෙක් ආයේ මව් රට බලා එනකොට එයාව පිළිගන්න පිරිසක් ඉන්නවා. ඒ තමුන්ගේ මව් රටට එන නිසා. ඒ මව් රටට එද්දී මෙහි පිළිගන්න ඥාතියෝ ඉන්නවා. මෙහි පිළිගන්න හිතවතුන් ඉන්නවා. තමන් දන්න කියන අය ඉන්නවා. තමන්ගේ අභිවෘද්ධිය කැමති අය ඉන්නවා. තමන්ගේ සැප කැමති අය ඉන්නවා. තමන්ගේ සතුට කැමති අය ඉන්නවා. ඒ අය මෙහි සතුටින් පිළිගැනීමක් ලැහැස්ති කරනවා. තතේව කතපුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං. ඕන් ඔය විදිහමයි කෙනෙක් හොඳට පින් රැස් කරගත්තොත් ජීවිතේ. ඒ පින් රැස් කරගත්ත කෙනා අස්මා ලෝකා පරංගතං. මෙලොව අත්හැර පරලොව යන කල්හි පුඤ්ඤානි පතිගන්හන්තු පියං ඥාති වාගතං. පින කියන එක තමයි පැමිණෙන්නේ ප්‍රියමනාප ඥාතියෙක් වගේ තමන්ගේ ජීවිතේ රැකවරණය පිණිස. ඒ නිසා හොඳට පින් කරගන්න. ඒ පින් කර ගැනීම පිණිස පිනෙන් ජීවිතේ පුරවා ගැනීම පිණිස ඔබට මේ අහන ධර්ම කාරණා ඉතාම වටිනවා. අපි අද ඉගෙන ගන්නේ අපගේ මහා කච්චායන නම් වූ ආශ්චර්යමත් ශ්‍රාවක රත්නේ ජීවිතය ගැන. ඒ උත්තමයන් වහන්සේ පදුමුත්තර බුද්ධ ශාසනයේ ඉඳලා අගතනතුරු පතාගෙන පින්පුරපු කෙනෙක්. පදුමුත්තර බුද්ධ ශාසනය කියලා කිව්වේ මීට කල්ප ලක්ෂයකට පෙර ඈත අතීතයේ බුද්ධ ශාසනයේ. ඒ කාලේ මොහු බණ අහන්න යනවා. පදුමුත්තර බුදුරජාන් වහන්සේ සොඳුරු දහම් කතාව කරලා ඒ ධර්ම දේශනාව අවසානයේ එතන හිටපු එක භික්ෂුවකට මෙන්න මෙහෙම අගතනතුරක් ප්‍රදානය කළා. මහණෙනි, මේ භික්ෂුව තමයි මේ මාගේ බුදු සසුනේ සංක්ෂේපයෙන් වදාරන ධර්මාර්ථ විස්තර වශයෙන් ප්‍රකාශ කරන භික්ෂූන් අතර අග්‍ර භික්ෂුව බවට පත්වන්නේ කියලා. අර තරුණයා ඕක අහගෙන ඉන්නකොට එයාට ආසාවක් උපන්නා. අනේ මටත් බුද්ධ ශාසනයක තවත් බුදුරජාණන් වහන්සේගේ නමකගේ ශ්‍රාවකයෙක් වෙන්න තියෙනවා නම් මේ අගතනතුරින් යුතු. ඒ බුදුරජාණන් වහන්සේ මටත් මේ විදිහට අගතනතුරු ප්‍රදානය කරනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය අහලා මාත් සසරින් නිදහස් වෙනවා නම් එහෙම හිතක් උපන්නා. ඒ හිතින් පදුමුත්තර බුද්ධ ශාසනයේදීත් ඒ තරුණයා ගොඩාක් පින් කරගත්තා. ඉතින් එහෙම පින් පුරාගෙන මාපු ගමනක්. ඒකේ විශේෂ පිනක් කරගත්තා සුමේධ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය. සුමේධ බුදුරජාණන් වහන්සේ උදෙසා මෙයා ලස්සන කිනිහිරියා මල් පූජා කළා. කිනිහිරියා මල කියලා කියන්නේ කහපාට රත්තරන් පාට මලක්. කහ වර්ණය රණට හුරුයි. ආන්ගේ කිනිහිරියා මල් පිදුවා. ඒ කිනිහිරියා මල් පූජාවේ අනුහස් හරි ලස්සනයි. මේ රැස් කරගන්න පිනේ අසිරිය. කිනිහිරියා මල් පූජා කරගත්ත ඒ පින්වන්තයා ඔන්න සසර ගමනේ පින් පුරාගෙන ඇවිල්ලා මේ ජීවිතේ තිලෝගුරු අපගේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධ රාජ්‍යයට පත්වෙන යුගයේ ඔහු උපදිනවා අවන්ති රටේ රජපෞලක. ඒ රජපෞලේ කියලා කිව්වට රජ්ජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ පුත්‍රයා විදිහට උපන්නේ. ඒ පුරෝහිත බ්‍රාහ්මණයාගේ නම තිරීට වච්ච බමුණා. තිරීට වච්ච කියන පුරෝහිත බ්‍රාහ්මණයාටත් චන්දිමා කියන බැමිණියටත් දාව උපන්නා මේ පුත්‍රයා. මේ පුත්‍රයා උපදිනකොට අසාමාන්‍ය රත්තරන් පාටයි. හරියට කිනිහිරියා මල් වගේ. ලස්සන රත්තරන් පාටක්
ඒ ශරීරයේ තිබුණා. එතකොට දෙමව්පිය හරියට සතුටු වුණා. හානේ අපේ පුත්‍රයා නමත් අරගෙනම ඇවිල්ලා. අපිම අපේ පුත්‍රයාට නම දමු කාංචන. කාංචන කියලා කියන්නේ පින්වතුනි රන්වන් පැහැයට. කංචන වන්න රත්තරම් පාට. ඒ කාංචන කියන නාමයම තමයි කච්චායන කියන නමින් ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් කච්චායන නමින් වැඩිවියට පත් වුණා. ඒ වැඩිවියට පත් වෙනකොට තාත්තා දුර්වල වුණා. තිරිට වච්ච බ්‍රාහ්මණයා. එතකොට මේ කච්චායන තරුණයාව ඊටාම තරුණ වයසේදීම ඔහු හොඳ ඥාන ශක්තියක් තිබ්බ කෙනෙක්. අවන්තියේ හිටපු චණ්ඩ පජ්ජෝත කියන රජුරුවන්ගේ පුරෝහිතයා බවට පත් වුණා මේ කච්චාන තරුණයා. ওই කාලේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරමින් ගම් නියංගම් සිසාරා වැඩම කරන කාලේ. චණ්ඩ පජ්ජෝත රජුරුවන්ටත් ආරංචි වුණා මේ දඹදිව් තලයේ සම්මා සම්බුදුරෙක් පහළ වෙලාලු. ඒ බුදුරජාණන් වහන්සේ රාජ්‍යයෙන් රාජ්‍යයට වැඩම කරමින් සද්ධර්මයේ දේශනා කරනවලු. ඒ බුදුරජාණන් වහන්සේ වැඩම කරන රාජ්‍යයක් ਸਰව ප්‍රකාරයෙන්ම සමෘද්ධිමත් වෙනවලු. මිනිස්සයා මේ සැපයටපත් වෙනවලු. මෙහෙම මේ චණ්ඩපජ්ජෝත රජුරවන්ට අහන්න ලැබුණා ඒ කාලේ ශාස්ත්‍රූන් වහන්සේගේ කීර්තිරාවය. ඊළඟට චණ්ඩපජ්ජෝත රජුරවන්ට තවත් විපරම් කරලා බලද්දී තව ආරංචියක් ආවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙලෙස් නැති කෙනෙක්ලු, රහතන් වහන්සේ නමක්ලු. කිසිම ගුරුවරයෙක්ගේ උපදේශයක් නැතුව උන්වහන්සේ ලෝකෙම අවබෝධ කරගෙනලු සම්මා සම්බුද්ධලු. ඊළඟට උන්වහන්සේ මේ කියන දේම කරන දේම කියන විද්‍යාචරණ සම්පන්න ගුණ තියෙන මුනිවරයෙක්ලු. උන්වහන්සේ නිවන කියන දුක් නැති සුන්දර තැනට වැඩම කරපු සුගත වූ මුනිදුන්ලු. ලෝකයම අවබෝධ කරගෙන ලෝකයෙන් නිදහස් වෙච්චි මුනිවරයාලු. ඒ බුදුරජාණන් වහන්සේ මිනිස්යන්ට විතරක් නෙමෙයිලු පාර කියන්නේ, දෙවියන්ටත් පාර කියන දෙව් මිනිසුන්ගේම ශාස්ත්‍රවරයාලු. උන්වහන්සේගේ තියෙන මහා ඥාණයෙන් දමනය වෙන්න අසීරු අයවත් උන්වහන්සේ දමනය කරනවලු. ඊළඟට හරි ලස්සනට මේ අවබෝධ කරගත්ත ධර්මයේ උන්වහන්සේ කියලා දෙනවලු. භාග්‍යවන්තයි. ඒ බඳු මුනිවරයෙක් නම් භාග්‍යවන්තයි. ඒ භාග්‍යවන්ත මුනිදුන්ව අනේ මගේ විජිතයටත් වැඩම කරවා ගන්න ඇත්නම්. චණ්ඩපජ්ජෝත රජුරවන්ට එහෙම හිතුණා. රජුරුව තමන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයා කියලා කිව්වට මේ පුරෝහිතයා ඊටාම භද්‍ර යෞවනයේ ඉන්න තරුණයෙක්. කච්චාන කියන පුරෝහිත තරුණයාට කතා කරලා කිව්වා, පුත්‍රය, ඒ භාග්‍යවත් අරහත් ගෞතම නම් වූ මහා මුනීන්ද්‍රයන් වහන්සේව මේ අවන්තියේ මගේ විජිතයට මට වැඩම කරවා ගන්න ඕන. පුත්‍රය, බුදුරජාණන් වහන්සේව වැඩම කරවා ගැනීම පිණිස දූතයෙක් විදිහට යවන්ට මට වෙන කෙනෙක්ව පේන්නේ ඔබ හැර. ඒ නිසා ඔබම යන්න. ඔබම ගිහිල්ලා ඒ භාග්‍යවත් අරහත් ගෞතම මුනිදුන්ව මගේ විජිතයට වැඩම කරවාගෙන එන්න කියලා කච්චාන කියන මේ පුරෝහිත බ්‍රාහ්මණයව පිටත් කළා. ඔහු ගියේ තවත් 7 දෙනෙක් එක්ක. එතකොට ඔක්කොමලා 8 දෙනෙක්. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ රජගහ නුවරට වෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ බැහැදකින්ට යන වෙලාව වෙනකොට භාග්‍යතුන් වහන්සේ පිරිසක් පිරිවරාගෙන ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. බණ කියන වෙලාවක මේගොල්ලෝ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සමීපයේ අර මිනිස්සු බණ අහන තැන මේගොල්ලොත් වාඩි වුණා. දැන් මේගොල්ලෝ ගියේ යම් කටයුත්තකටනේ. ඒ කටයුත්තට ගියාට සසරේ රැස් කරපු පිනක් දරාගෙන ගියේ. කච්චාන කියන තරුණයත් පිනක් දරාගෙන ගියේ. ගියපු අනිත් අයත් පිනක් දරාගෙන ගියා.
බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ දේශනා කරනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ පළමු දහම් දෙසුම අහගෙනම දුර බැහැරක් ගෙවාගෙන ඇවිල්ලා ඒ එන වෙලාවේ බණ කී හිටපු හින්දා බණ ඇහුවේ. පින අසිරිමත්. සසරේ රැස් කරන ලද පින අසිරිමත්. පෙර කළ පින් තිබීම නම් අසිරිමත්. අර බණට කන් යමාගෙන ඉද්දී පින්වතුනේ අවබෝධ කළා. එතනම අවබෝධ කළා. ඒ ඉඳගත් ආසනයේම සියලු කෙලෙස් නසා චතු පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේ නම බවට පත් වුණා. ආශ්චර්යයි. බලන්න මේ බුද්ධ ශාසනයේ පින්වන්තයන්ගෙන් මේ සුන්දර වෙච්ච බුද්ධ ශාසනයේ 8 දිනාම රහතන් වහන්සේලා බවට පත් වුණා. අරහත්ත්වයට පත් වුණාට පස්සේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ සියලු දෙනාට ආමන්ත්‍රණය කරනවා. ඒක බුද්ධ ශාසනයේ තියෙන විශේෂ පැවිදි උපසම්පදාවක් නේ. මේ ගැන ඔබ අහලා ඇති. එහි භික්ඛු පැවිදි උපසම්පදාව. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි මේ ලෝකෙ දෙන්න පුළුවන්. ඒක අර්ධියක්. ඒක විශේෂ අර්ධියක්. හිත් දියුණු කරපු මුනිවරුන්ට විශේෂ අර්ධිය තිබුණා. බුදුරජාණන් වහන්සේට අර්ධිය තිබුණා. රහතන් වහන්සේලාට අර්ධිය තිබුණා. ඒ අර්ධිමය හැකියාව උන්වහන්සේලා ලබා ගත්තේ දියුණු කරන ලද චිත්තයෙන්. සිත දියුණු කරලා. සිත දියුණු කිරීමෙන් උන්වහන්සේලා විශේෂ ඥාන දර්ශනය පැද්දුවා. වර්තමානයේ ගත්තහම ඊටාම පරිහානිකර චිත්ත ඇති පිරිහි ගියපු හිත් ඇති ඇයන්ට එර්දී ගැන අහද්දී අදහා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ බොල් හිස් පුරුෂයෝ ඇතැන් වෙලාවට ඒ හිත් දියුණු කරපු මුනිවරුන්ගේ එර්දී ආදියට ගර්හා කරනවා. අවාසනාව, අභාග්‍යය. ඒ නිසා මේ බණපද අහන සුපින්වතුන්ලා තමන්ගේ ජීවිතේට ඒ අභාග්‍ය නම් උදා කරගන්න එපා. තමන්ට සිත දියුණු කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි සිත දියුණු කරන ලද මුනිවරු වැඩ සිටියා. සිත දියුණු කරන ලද ශාස්ත්‍රුන් වහන්සේ නමක් වැඩ සිටියා. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ බණපද අසා සිත දියුණු කරපු මුනිවරු වැඩ හිටියා. ඒ කාලේ ඒ දියුණු සිත් ඇති අයගේ පුදුම අසිරිය තිබුණා. එහි භික්ඛු පැවිදි උපසම්පදාව කියන්නේත් එහෙම අසිරියයි. අර 8 දිනා වහන්සේම ලැබුවේ එහි භික්ඛු පැවිදි උපසම්පදාව. ඒ පැවිදි උපසම්පදාව ලබලා අපේ මහා කච්චාන තෙරුන් වහන්සේ, කච්චාන මහරහතන් වහන්සේ සුදුසු කල් බැලුවා. කල් බලලා භාග්‍යතුන් වහන්සේ සමීපයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා, සිහිපත් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඇත්තටම ශාස්ත්‍රුන් වහන්සේ බැහැ දකින්නට ආවේ. මම එකල සේවා කටයුතු කරපු අපගේ චණ්ඩ පජ්ජෝත කියන රජුරුවන්ගේ පණිවිඩයක් අරගෙන. ස්වාමීනි මං තථාගතයන් වහන්සේගේ පළමු දහම් දෙසුමම ආසා මේ ජීවිතේ අවබෝධයට පත් කරගත්තා. නමුත් ස්වාමීනි පැමිණි කාරණේ මා සිහිපත් කළ යුතුයි. රජුරුව මාව එව්වේ ශාස්ත්‍රූන් වහන්සේව තමන්ගේ විජිතයට කැඳවා ගන්නා අදහසින්. බුදුරජාණන් වහන්සේ වෙලාවේ මහා කච්චාන මහරහතන් වහන්සේට කියනවා, කච්චාන මාගේ වැඩම කිරීමක් අවශ්‍ය නැහැ. කච්චාන ඔබ වැඩීම ප්‍රමාණවත්. ඔබේ ගමන ප්‍රමාණවත්. ඔබම යන්න. සම්බුදුරජාණන් වහන්සේගේ සොඳුරු බණ පද ඒ චණ්ඩ පජ්ජෝත රජුහට කියා දෙන්න. ඔබ පිටත් වෙන්න කිව්වා. එතකොට අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ, ඉතින් මහා කච්චාන මහරහතන් වහන්සේ කොයිතරම් සොඳුරුවට ඉන්න ඇතිද ඒ උතුම් චීවරයේ පොරවලා ඊටාම සංසුන් ඉදුරන් ඇතිව උන්වහන්සේ වැඩම කරනකොට කොච්චර මනස්කාන්ත බවක් තියෙන්න ඇතිද. ඒ උන්වහන්සේ ස්වභාවයෙන්ම රත්තරන් පාට සිරුරකට හිමිකම් කියපු කෙනා. අරහත්ත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ ප්‍රකට වුණේම මහා කච්චායන.
ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ අර තමන් වහන්සේත් එක්කම පැමිණිලා බණපද අහලා අරහත්ත්වයට පත්වෙච්චි උත්තමයන් වහන්සේලා 7 නමත් එක්කම ආපහු චණ්ඩපජ්ජවත රජුරුවන්ගේ විජිතය වන අවන්ති දේශය දක්වා ගමන් කරන්නට පිටත් වුණා. මේක පාගමනින්ම වැඩම කරපු ගමනක්. ඒ පාගමනින්ම වැඩම කරන්නේ අරහත් මුනිවරු ලෝකානුකම්පාවෙන් යුක්තව. මොකද උන්වහන්සේලා එසේ වඩිනකොට මිනිස්සෙක් දැකලා හිත පහදවා ගත්තත් ඒ හිත පහදින මිනිස්සයාට බොහෝ කල යහපත පිණිස පවතින්නේය. බලන්න පින්වතුනි මේ සිත කය වචනය කියන එක පිරිසිදු කරගෙන කුසල දහම් වඩා ගැනීමේ යහපත තමන්ගේ ජීවිතයට පරිපූර්ණ යහපත සලසා ගත්ත ඒ මුනිවරු දැක්කත් අනිත් මිනිස්සුගේ ජීවිතයට ශාන්තියක් යහපතක්. ඒ මුනිවරු මේ ලෝකේ නිකන් වැඩ හිටියාත් ලෝකයට ශාන්තියක්. හේතුව සිතකය වචනින් කුසල් වැඩු නිසා. සිතකය වචනින් ගුණදහම් වැඩු නිසා, ධර්මයේ දියුණු කළ නිසා. ඒ නිසා මේ කාරණේමුත් තේරුම් ගන්න. සිතකය වචනින් පින් කිරීමේ වටිනාකම. සිතකය වචනින් කුසල් වැඩිීමේ වටිනාකම. ඒ රහතන් වහන්සේ ওই විදිහට වැඩම කරනවා. ওই වැඩම කරන ගමන අතරේ තිබුණා පින්වතුනි තේලප්පනාලී කියලා නියංගමක්. නියංගම කියලා කිව්වහම සාමාන්‍යයෙන් විශාල ප්‍රදේශයක්. ඔය නියම් ගමේ ප්‍රධාන සිටු පවුල් දෙකක් තිබුණා. ඔය සිටු පවුල් දෙකෙන් එක සිටු පවුලක් ධනවත්වම හිටියා. අනිත් සිටු පරපුරේ ඒ සිටු පවුල යම් ධනහානියකට ලක් වෙලා පිරිහිලා හිටියේ. ඔය දෙකේම හිටියා පින්වතුනි තරුණ වයසේ ගෑනු ළමයි දෙන්නෙක්. අර දිලිඳු භාවයට දුගී භාවයට පත්වෙච්චි. ඒ කිව්වේ ධන හානියට පත්වෙච්චි සිටු පවුලේ හිටියා. බොහොම ගුණ සම්පන්න ඊළඟට තෙරුවන් සරණ යන්ට ලැබිච්චි සදහැසිතක් තිබුණ තරුණ දූ කුමරියක්. එයාට තිබුණා බොහෝම ලස්සන බොහෝම හැඩකාර ශරීරයක්. ඒ ශරීරයේ හැඩ තවත් ලස්සන වුණා එයාට තිබුණු දිග කෙස් කලඹ නිසා. දිග වරලසක් එයාට තිබුණා. අනිත් සිටු පවුලේ තාම ධනවත්ව ඉන්න සිටු පවුලේ ඒ සිටු කුමාරීට එච්චර ලස්සන රූප සෝභා තිබ්බෙත් නෑ. එයාට විශේෂයෙන් අච්චර දිගට කොණ්ඩේ වැවෙන්නේ නෑ. එතකොට මේ කොණ්ඩේ වැවෙන්නේ නැති ගෑනු ළමයා කොණ්ඩේ වැවෙන ගෑනු ළමයාට ඉරිසියයි. ඒ ඉරිසියාවට මොකෝ කළේ කලින් කලට තමන්ගේ සේවකයෝ එවනවා කියනවා මේ දිග කොණ්ඩයක් තියෙන ඒ තරුණ ගෑනු ළමයා ළඟට. එවලා මේ කොණ්ඩේ කපලා කොණ්ඩේ ඉල්ල ගන්න. මේ කොණ්ඩේ සිඳලා දෙන්න ඕන මට කොණ්ඩේ කපලා දුන්නොත් එහෙම මං කහවණු මෙච්චරක් දෙනවා. ඇයි මේ කොණ්ඩේ කපලා ඉල්ලන්නේ? අර දිගට දිගේ කොණ්ඩේ තියාගෙන ලස්සනට ඉන්නවා දකින්ට ඉරිසියයි මෙයාට. ඒ නිසා සල්ලි දීලා හරි කොණ්ඩේ කපවන්න. බලන්න මේ ඉරිසියාකාරකම් වල ස්වභාවය. සල්ලි දීලා හරි අනිත් කෙනාගේ කොණ්ඩේ කපවන්න ලැහැත්ති. කහවණු මෙච්චරක් දෙන්නම් කොණ්ඩේ කපන්න කියලා පණිවිඩ වෙනවා. ඔහොම එවලා අවසානයේ පණිවිඩයක් එවලා තිබුණා මං කහවණු 1000ක් දෙනවා. කහවණු 1000කට මට ওই කොණ්ඩේ දෙන්න. කොණ්ඩේ කපලා සේවකයාගේ අතේ මට එවන්න කියලා. හැබැයි අර සිටු කුමාරී ඒ කොණ්ඩේට හරි ආසයි. මේ කොණ්ඩේ විකුණන්න කැමති උන්නේ නැහැ. කොණ්ඩේ කපන්න කැමති උන්නේ නැහැ. තරුණ වයසේ ගෑනු ළමයා ලස්සනට සැරසෙනවා කොණ්ඩේ මල් ගහනවා. හරි සතුටින් හිටියේ. ඔහොම එදා ඉන්නකොට ඇයට පේනවා ඈතින් වැඩම කරනවා මහා කච්චාන මහරහතන් වහන්සේත් තවත් රහතන් වහන්සේලාට නමකුත්. භික්ෂු සංඝයා දකිනකොට ඇගේ සැදැහැවත් හිතේ ප්‍රීතිය පිනා ගියා.
ඈ දුවගෙන යනවා පාරට. දුවගෙන ගිහිල්ලා වන්දනා කරලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේලාට දම්පැන් ලැබුණාද? එතකොට මහා කච්චායන මහරහතන් වහන්සේ කියනවා දියණි දානේ ලැබුණොත් අපි වළඳනවා කිව්වා. ඇයට තේරුණා තාම මේ තෙරුන් වහන්සේලාට දානේ ලැබිලා නැහැ. ඇය ආරාධනා කළා අනේ ස්වාමීනි අපට අනුකම්පා කරලා අප කෙරෙහි කරුණාවෙන් අපේ මන්දිරයට වැඩම කරනසේක්වා. අපි දානේ සූදානම් කරන්න. එතකොට මේ මහා කච්චායන මහරහතන් වහන්සේත් අනික් සංගරුවනත් ඇගේ මැදුරට වැඩම කළා. පැන වූ ආසනවල වැඩ හිටියා. දැන් මේ සිටුදු දානේ සූදානම් කරන්නට ලැහැත්ති. අනේ ඒ වෙනකොටයි ඇයට තේරුණේ දානේ සූදානම් කරන්න තරම් ධනයක් ඇයට නැහැ. ඇයට එකපාර මතක් වුණා. අර අනිත් සිටුදුව තමන්ගේ කොණ්ඩේ ඉල්ලුවා කියන කාරණේ. ඒ වෙලේම මෙච්චර කාලයක් ආදරෙන් රැකගෙන හිටපු කෙස් කලඹ. කිසිම අපේක්ෂාවක් නැතුව ඒ මොහොතේම කැපුවා. හරි පුදුමයි. පින රැස් කරගන්න කෙනා ඒ පින වෙනුවෙන් කැප වෙන විදිහ හරි පුදුමයි. දැන් අපි දකිනවා සමහර වෙලාවට පින්දහම් රැස් කරනකොට ඒ පින්දහම් රැස් කරන පින්වතුන්ලා මේ සෑ කර්මාන්ත ආදී සිද්ධ වෙනකොට අවකාශයේ පිච්චි පින් කරනවා. තමන්ගේ ශරීරය අවුවට පිච්චෙනවා. හැබැයි සෑරජාණන් වහන්සේට උපස්ථාන කර පින් කරනවා. කයට සමහරලාවට අමාරුයි. උදේ ඉඳලා කටයුතු කරනකොට කයට හරි වෙහෙසයි. හැබැයි කය කොච්චර වෙහෙසුණත් පිනේ යෙදෙනවා. පින්වතුනි සතුටු වෙන්න අපි එහෙම පින් කරගත්තා කියලා. ඒ හේතුව එහෙම දුෂ්කර ලෙස හෝ අපි කළේ පිනක්. මිනිසු කාමයේ වෙනුවෙන් කොච්චරනම් කැපකිරීම කරනවද? කාමයේ වෙනුවෙන් මොන වගේ දේවල් අතහරිනවාද? තමන් කැමති දේ ලබා ගන්න. මේ සසර ගමනේ කාමයේ වෙනුවෙන් අපි කොච්චර කැපකිරීම කරලා ඇතිද? ජීවිතයට යහපත සලසන පිනක් වෙනුවෙන් එහෙම කැපකිරීමක් කළාට මොකෝ? ඉතින් අර සිටුදුව තමන්ගේ කොණ්ඩේ කිසිම අපේක්ෂාවක් නැතුව කැපුවා. කෙස් කලඹ කපලා තමන්ගේ ආච්චි අම්මා ඒ ආච්චි අම්මගේ අතට දුන්නා අම්මේ මේක ඉක්මනට අරගෙන යන්න. මෙය කහවණු දහසකට අසවල් සිටුදුව ඉල්ලලා තියෙනවා. ඇයට මේ කොණ්ඩේ දෙන්න දීලා ඉක්මනට සල්ලි අරන් එන්න. අපි මේ සංගරුවනට දන් දෙන්න ඕන. දැන් ඇයට මේ දිගු ලස්සන වර්ලසනේ හරි කැතයි. ඇය කොණ්ඩේ කපලා හිස බැඳගත්තා රෙදි කඩකින්. අර ආච්චි අම්මා අඬ මේ කොණ්ඩේ අරන් යනවා. අරගෙන ගිහිල්ලා අර සිටුදුවට දුන්නා. දීලා කිව්වා මේ අපිට සල්ලි හදිසියක්. අපිට ඉක්මනට මුදල් ඕනේ මේ වෙලාවේ දානයක් කරගන්න. ඒ නිසා මෙන්න ඔබ ඉල්ලූ කෙස් කලඹ මේකට වටිනාකම දෙන්න කිව්වා. එතකොට ඇය මේ හරි ආඩම්බර වුණා. ආඩම්බර වෙලා කියනවා මං ඉල්ලන වෙලාවේ දුන්නේ. මං ඉල්ලන වෙලාවේ දුන්නේ නැති නිසා මං එදා කියපු වටිනාකම් මට මේකට දෙන්න බෑ. ඕන්න කහවණු 8ක් දෙන්නම් කිව්වා. කහවණු 8ක් දීලා අර කොණ්ඩේ ගත්තා. අර ආච්චි අම්මා අඬ කහවණු 8 අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා අර සිටුදුවට දුන්නා. අනේ දියණි කහවණු 8යි දුන්නේ. ඇගේ දැස් ප්‍රීතියෙන් දිලිසුණා. ඇය කියනවා ආච්චි අම්මේ කහවණු 8ක් කියලා කියන්නේ අපිට හොඳ දානයක් හදන්න පුළුවන්. මෙතන 8 නමක් ඉන්නේ. අපි මේ 8 නම වෙනුවෙන් ඉක්මනින් දානේ සකස් කරමු. ඇය දානේ සකස් කළා. ප්‍රණීත අයුරින් දානේ සකස් කරලා දැන් දානේ පූජා කරන මොහොත. දානේ පූජා කරන වෙලාවේ
තමන්ගේ අතින් හදපු දානේ බෙදන්ට ඇය ඉස්සරහට යන්න කැමති උන්නේ. ඇයි හේතුව ඇගේ කෙස් කලඹ කපලා. කෙස් කලඹ සම්පූර්ණයෙන්ම ඉවත් කරලා. ඇයට දැන් ලැජ්ජයි අර සඟරුවනට මුහුණ දෙන්න. මොකද ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරනකොට ඈ දිග්ගු වරලසක් ඇතුව හැඩට හිටියා. නමුත් දැන් ඇයට නිකන් තරුණ වයසේ ඉන්න දියණියක්නේ. මොකක්ද වගේ මේ සඟරුවන ඉස්සරහා තමන්ගේ අර කැපූ කොණ්ඩේ ඇතුව යන්න. මහා කච්චාන මහරහතන් වහන්සේ දානේ පූජා කරන්න ලැහැත් වෙනකොට අත වැහුවා. අත වහලා අර ආච්චියමගෙන් අහනවා මෑණියනි අපිට මේ දානයට ආරාධනා කරපු ඒ සදහැවත් දියණිය කෝ? කිව්වනේ ස්වාමීනි ඇය එළියට එන්න කැමති නෑ. ඇය ඇතුලේ. කිව්වා ඇයි මෑණියනි ඒ දියණිය එළියට පැමිණෙන්න අකමැති? එතකොට ආච්චි අම්මා කඳුළු හලහල කිව්වනේ ස්වාමීනි අපිට මහා ලොකු ධනයක් නෑ. දානේ පූජා කරන්නට මේ විදිහේ කැපකිරීමක් ඇය කළා. ඇය තමන්ගේ දිග වරලස කපල දැම්මා. දැන් ස්වාමීනි ඇය ලැජ්ජාවෙන් ඉන්නවා. එතකොට මහා කච්චාන මහරහතන් වහන්සේ කියනවා මෑණියනි ඇයට එන්න කියන්න. සංඝයා ඇයව දකින්න කැමැත්තෙන් ඉන්නවා කියන්න. ඒ ආච්චි අම්මා මේ දියණියව ඇතුලේ ඉඳලා එළියට එක් කරගෙන එනවා. සංඝයා කැඳෙව්වා කිව්වහම ඇය පැමිණියා. ලැජ්ජාවෙන් ඇය පැමිණෙනවා. යම් මොහොතක මහා කච්චාන මහරහතන් වහන්සේ ඇයව දකින්නවද? ඒ දකින මොහොතේම පින්වතුනේ ආශ්චර්ය අద్භූත කියන්නේ මේ දේවල් වලට. යම් මොහොතක මහා කච්චාන මහරහතන් වහන්සේගේ පින්වන්ත දැස් වලින් ඇයව දකින්නවද? ඒ දකින මොහොතේ ඇයට තිබුණා වගේම දිගු වරලසක් හටගත්තා. මහා කච්චාන කියන ඒ මහා පින්වන්ත ශ්‍රාවක රත්නයේ ආනුභාවය ඇය අවංකවම සිද්ධ කරපු පිනේ ආනුභාවය ඔවුන් ඔය අසිරිය සිද්ධ වුණා. එතකොට ඒ අසිරියෙන් හරියට සතුටු සිත් ඇති කරගෙන ඒ මෑණියනුත් ඒ දියණියත් මහා සංඝයාට දානේ පූජා කළා. දානේ පූජා කරලා අවසන් වුණාම අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ අනිත් 7 වූ රහතන් වහන්සේලා මේ සදහැවතුල්ලාගේ පින් තව තවත් සදහැහිම් පුරවනු පිණිස එරදිහෙම්ම ඒ තේලප්පනාලී කියන ගම්මානයේ ඉඳලා මේ අවන්ති රටට එරදිහෙම්ම අහස් ගමනින් උන්වහන්සේලා වැඩම කළා. වැඩම කරලා මහා කච්චාන මහරහතන් වහන්සේ රජුරුවන්ගේ රාජකීය උයනේ කංචන කියලා ඒ රාජකීය උයනට කිව්වේ. කංචන කියන රාජකීය වනෝද්‍යානයේ පහළ වුණා. රජුරුව හම්බෙච්ච අවස්ථාවේ රජුරුව කියනවා දැන් මේ ආරංචිය ඇවිල්ලා චණ්ඩපජ්ජෝත රජුරුව පැමිණෙනවා. පැමිණලා හරි සතුටටපත් වුණා. සතුටටපත් වෙලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේලාට අද දවසේ දාණය ඔබ වහන්සේලා වළඳලාද කියලා ඇහුවා. කිව්වා මහරජේ අපි පැමිණෙන ගමනේ තේලප්ප නාලියේදී අපි දානේ වැළඳුවා. අපිට මෙහෙම කෙනෙක් තමන්ගේ කෙස් වැටිය විකුණා කෙනෙක් දන් දුන්නා. ඊටාම ශ්‍රද්ධාවෙන් කෙනෙක් දන් දුන්නා කියලා ඒ දානේ දීපු දියණියගේ ගුණ වර්ණනා කළා. ඒ වරුණාව අසනකොට චණ්ඩපජ්ජෝත රජුරවන්ට හරි සතුටු හිතුණා. ඒ වෙලේම රාජපුරුෂයෝ යවලා ඒ දියණියවත් ඒ මෑණියන්වත් ගෙන්න ගත්තා කියනවා. ඒ මෑණියන්ව චණ්ඩපජ්ජෝත රජුරුවන්ගේ රජමාලිගාවේ ඒ රජවරුන්ගේ තියෙනවා එහෙම පැනවීම. ඒ රජමාලිගාවේ ඒ මෑණියන්ට ලබා දුන්න ස්ථානය කියලා කියනවා මාතෘ. රජමාලිගාවේ ඉන්න මවක් විදිහට රජුරුවන්ගේම අම්මට කරන අපෝපස්ථාන සේවකයන් විසින් කරන්න ඕන. රාජ මාතෘ කියලා පදවියක් දුන්නා. ඊළඟට අර දියණිය දිගු කෙස් කලඹක් ඇති
ඒ රූබර සැදැහැවත් දියණිය. ඒ දියණියව තමන්ගේ අග්‍ර මහේෂිකාව බවට පත් කරගත්තා චණ්ඩ පජ්ජෝත රජුරුවෝ. පස්සේ කාලෙක ඒ දියණිය චණ්ඩ පජ්ජෝත රජුරුවෝ නිසා පුතෙක් වැදුවා. ඒ පුත්‍රයාට නම ලැබුණා ගෝපාල කියලා. ඒ නිසා මේ කෙස් කලඹ විකුණා දන් දීපු ඒ ස්ත්‍රිය පස්සේ කාලෙක ප්‍රසිද්ධ වුණේ ගෝපාල මාතා කියලා. බලන්න කොච්චර ලස්සනයිද බුදු සසුන. පින්වතුනි මේ ජීවිතේ අපි නොයෙක් කටයුතු කරමින් ජීවත් වෙනවා. අපේ ජීවිතේ ඒ කටයුතු මැද්දේම ඒ කර්මාන්ත කටයුතු වෙද්දීම අපි කරන දේවල් අතරීම වයෝවෘද්ධ වෙලා යනවා. වයෝවෘද්ධ වෙලා අපි හැමෝම මැරිලා යන අය. එහෙම මරණයට පත්වෙන ජීවිතවල හැබෑ සුන්දරත්වයක්. හැබෑම ලස්සනක් හටගන්නේ. අපි මේ ජීවිතේ ජීවත් වෙද්දී සිත කය වචනයෙන් කරන සුන්දර දේවල් වලින්. ජීවත් වෙන කාලේ සිත කය වචනයෙන් සුන්දර දේවල් කරගන්න නම්, ලස්සන දේවල් කරගන්න නම් ඒ සඳහා බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයම ඉගෙන ගන්න ඕනේ. මේ බාහිර ලෝකෙන් අපිට ඉගෙන ගන්න දේවල් අතරේ අපේ ජීවිතයට ගොඩක් වෙලාවට සොඳුරු දේ එකතු වෙන්නේ. බාහිර ලෝකයේ මේ පෘථග්ජන මිනිස්යාගේ විෂය ධාරාවල හරියට තියෙන අසුන්දර දේවල්. සිත කය වචනෙන් අසුන්දර දේවල් කරන පුද්ගලයා අසුන්දර වන්නේය. ඒ අසුන්දර වන පුද්ගලයාගේ මෙලොවත් අසුන්දර වේ, පරලොවත් අසුන්දර වේ, සසරම අසුන්දර වේ. හැබැයි ස්වාක්කාත වූ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ කෙනෙක් අසනවා නම් ඔහුට සිත සුන්දර කරගත හැක, කය සුන්දර කරගත හැක, වචනය සුන්දර කරගත හැක. සිත කය වචනය සොඳුරු වූ කල්හි ඒ පුද්ගලයාද සුන්දර වේ. ඒ පුද්ගලයාගේ මෙලොවත් සුන්දර වේ. ඒ පුද්ගලයාගේ පරලොවත් සුන්දර වේ. ඒ පුද්ගලයාගේ සසරම සුන්දර වේ. බුදු සසුන මේ අපට මුණ ගැහුණේ බඳු බුද්ධ ශාසනයයි. අපිට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියා සරණයන්ට ලැබුණේ ඒ බඳු බුදු සසුනේ තෙරුවණයි. ඒ නිසා සතුටු වෙන්න. ඉතින් අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේගේ ආශිර්වාදයෙන් අවන්ති දේශයට වැඩම කරලා අවන්ති දේශේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. සද්ධර්ම අමෘතයෙන් අවන්ති දේශේ සිටපු සියලු දෙනාගේ ජීවිත සුවපත් කළා. අවන්ති දේශයට සද්ධර්ම වර්ෂා වැස්සෙව්වේ අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ. මහා කච්චාන මහරහතන් වහන්සේ එසේ දහම් දේශනකොට සෝන කුටිකන්න, ඉසිදත්ත ආදී බුද්ධ ශාසනයේ ආනුභාව සම්පන්න භික්ෂූන් පවා බිහි වුණා. සෝන කුටිකන්න මහරහතන් වහන්සේ ගැන මේ වැඩසටහන් මාලාවේදීම අපි ඉගෙන ගත්තා. ඉසිදත්ත මහරහතන් වහන්සේ ගැන ඉගෙන ගත්තා. මේ ආනුභාව සම්පන්න රහතන් වහන්සේලා. මේ රහතන් වහන්සේලාගේ ආචාර්යවරයන් වහන්සේ අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ. ඉතින් බොහෝ භික්ෂූන් වහන්සේලාගේ ජීවිත සැපයට පත් කරපු මහා කච්චාන මහරහතන් වහන්සේ ආචාර්යවරයෙක් විදිහට, නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් විදිහට, වික්ත ප්‍රතිබල භික්ෂුවක් විදිහට නිතර භික්ෂූන්ට අවවාද කළා. බලන්න උන්වහන්සේ අනුකම්පාවෙන් කරපු අවවාද. කම්මං බහුකංන කාරේ, වැඩ කටයුතු බහුල කරගන්න එක කරදරයි. හිස් කතාවෙන් කල්ගෙවන මිනිස්සුන්ගෙන් වෙන් වෙලා වාසය කරන එකයි වඩාත් හොඳ. පරිවජ්ජය ජනං න උය්යමේ. හිස් කතාවෙන් නම් මිනිස්සු ගොඩාක් කල් ගෙවන්නේ. එබඳු මිනිස්සුන්ගෙන් වෙන් වෙලා වාසය කරන එකයි හොඳ. මේ අර්ථ හොඳට හිතට ගන්න. මොකද මේවා ජීවිතයට ආශිර්වාදය. වැඩ කටයුතු බහූල කරගන්න හොඳ නෑ. ජීවිතේ අත්‍යවශ්‍යම දේවල් විතරයි අපි කරගත යුත්තේ. නිකන් වැඩ ගොඩාක් දාගෙන ජීවිතේ හිර වෙච්ච එකක්
ජීවිතේ හිසරදෙන් වාසය කරන්න ඕන එකක් බවට පත් කරගත යුතු නැහැ. හිස් කතාවෙන් කල් ගෙවන මිනිස්සුන්ගෙන් වෙන් වෙන එකයි හොඳ. හේතුව මොකෝ? හිස් කතාවෙන් වාසය කරන මිනිස්සුත් එක්ක හිස් කතා කර කර ඉන්නකොට ජීවිතේ හිස් වෙනවා. වැදගත් දෙයක්, යහපත් දෙයක්, දියුණුව පවතින දෙයක් කතා කරන අයත් එක්ක නිතර වාසය කරනවා නම් ඒ කෙනාගේ ජීවිතේ වැදගත් වෙනවා. ඒ කෙනාගේ ජීවිතේ යහපත් වෙනවා. ඒ කෙනාගේ ජීවිතේ දියුණුව කරා යනවා. අන්න ඒ නිසා සිව්පසේ පිණිස උත්සාහ කළ යුතු නෑ. භික්ෂුන්ට කියනවා පැවිද්ද කියලා කියන්නේ සිව්පසේ පස්සේ යන එකක් නෙමෙයි. ඒ නිසා සිව්පසේ හොයාගන්නට එහෙම අමුතුවෙන් උත්සාහවත් වෙන්න ඕනේ නෑ. පැවිද්ද කියලා කියන්නේ සිව්පසේ හෙවීම පිණිස ලැබුව එකක් නෙමෙයි. ඇතැමුන්ට පැවිද්ද කියලා කියන්නේ එහෙම එකන්නේ. ඇතැමු මේ සිවුර සම්පූර්ණයෙන්ම සිවුර දරාගෙන ඉන්නේ සිව්පසේ ගොඩ ගහ ගැනීම පිණිසම. ඒ සඳහා වාද කරනවා, ඒ සඳහා අමුතු රැලි හදනවා. ඔක්කොම තමන් වටේ පිරිසක් හදාගෙන තමන්ට සිව්පසේ එකතු කර ගැනීම පිණිස. එහෙම කරගන්න හොඳ නෑ කියනවා පැවිද්ද. රසයට ගිජු වෙලා සිව්පසේ හොයන්ට උත්සාහ කළොත් ඒ භික්ෂුවට නම් ලෝකෝත්තර සැප ලබන්ට පුළුවන් වෙන්නේ. ලෝකෝත්තර සැපේ ඉහළටම ගියපු රහතන් වහන්සේලා කියන්නේ. රසයට ගිජු වෙලා සිව්පසේ පස්සේම ගියොත් ඒ භික්ෂුවට ලෝකෝත්තර සැප ලබන්ට පුළුවන් වෙන්නේ. ඇත්තෙන්ම බුද්ධිමතුන් සමාජයෙන් ලැබෙන වැඳුම් පිදුම් දැක්කේ මඩ වගුරක් වගේ. බුද්ධිමත් උදවිය මේ සමාජයෙන් ලැබෙන වැඳුම් පිදුම් කියන එක, සත්කාර සම්මාන කියන එක දැක්කේ කොයි වගේද? මඩ වගුරක් වගේ. මේ ලාභ සත්කාරයට ඇලීම කියන්නේ උදුරා දමන්ට දුෂ්කර සියුම් උලක්. ඇනිච්ච තැනක් හොයාගන්නවත් බැරි තරම් සියුම් උලක්. සත්කාර සම්මානයට ගිජු වීම. හැබැයි අසත්පුරුෂයා නම් අත්හරින්නේ නැත්තේ ලාභ සත්කාරමයි. ලාභ සත්කාර නුවණැති කෙනාටනේ පේන්නේ මේ මඩවල වගේ. පිරිසිදුවට ඉන්න කැමති කෙනා මඩවල බැහැර කරනවා වගේ. නුවණැත්තා ලාභ සත්කාරය කියන එකේ ඇලෙන්න යන්නේ. ලාභ සත්කාර නුවණැත්තා පසසේ හඹාගෙන ආවත් නුවණැති කෙනා ලාභ සත්කාරات එක්ක එකතු වෙන්න මහන්සි ගන්නෑ. මඩවලක් වගේ බැහැර කරනවා. හැබැයි මඩවලක් දැක්කාම මීහරකෙකුට මඩවලක් දකින්න ලැබුණා කියලා කියන්නේ මේකේ බැහැගෙන නටනවා නේද? ආන්ගේ වගේ. අසත්පුරුෂයා නම් ලාභ සත්කාර වලින්මයි සතුටු වෙන්නේ. ඉතින් බලන්න කොච්චර වටින අවවාදද. මේ අවවාද සිහි කරමින් අපි අපේ ජීවිතේ හැඩගස්වා ගන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් එකල භික්ෂුන් නම් මේ අවවාද අහලා වේගින් දියුණුව කරා යන්නේ නැති. ඉතින් එහෙම නිරන්තරයෙන් ධර්ම කතාවෙන් අවවාද අනුශාසනා කරන අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ හරීම දක්ෂ වුණා බුදුරජාණන් වහන්සේ කෙටියෙන් වදාරන ධර්මාර්ථ භික්ෂූන්ට විස්තර වශයෙන් කියලා දෙන්න. ඒ නිසාම උන්වහන්සේ සම්බුද්ධ ශාසනය අග තනතුරු ලැබුවා. ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනං සංකිත්තේන භාසිතස්ස විත්තාරේන අත්තං විභජන්තානං යදිදං මහා කච්චානෝ. මහණෙනි, මේ කච්චායනයන් වනාහි තථාගතයන් වහන්සේ කෙටියෙන් වදාළ දේ විස්තරාර්ථව බෙදා විස්තර කරන භික්ෂූන් අතරින් අග්‍රභාවයට පත්වන්නේය. දැන් ඔබ කියවන්න ඇතිනේ නෙත්තිප්ප කරන පොත් වහන්සේ. අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නුවණැතියන් සද්ධර්මයට පමුණුවන අසිරිමත් පොත් වහන්සේ නමින් පරිවර්තනය කරපු ඒ උතුම් ග්‍රන්ථය ඒ සම්පාදනය කළායයි සැලකෙන්නේ. ඒකේ ධර්ම කරුණු විග්‍රහය කළායයි සැලකෙන්නේ අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ. ඉතින් මහා කච්චාන මහරහතන් වහන්සේ ගැන කියනකොට මේ කාරණේ කිව යුතුයමයි. ඒකද උන්වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනා ගැන කියන්න ගියොත් පින්වතුනේ මේ
සූත්‍ර පොත් වහන්සේලා තුල බොහෝ දේශනා තියෙනවා. මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර විභාග වශයෙන් දේශනා කරපු. ඉතින් ඒ දේශනාවල මෙන්න මේ කාරණේ හරි සුන්දරයි. ඇතැන් අවස්ථාවල මහා කච්චාන මහරහතන් වහන්සේ සමීපයට භික්ෂූන් වහන්සේලා දහම් කරුණු අහගන්ට යනවා. එතකොට මහා කච්චාන මහරහතන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දෙනවා. බොහොම අහිංසක එකක්. සේයතාපිය ආවුසෝ පුරිසෝ සාරත්තිකෝ සාර ගවේසි සාර පරියේෂණං චරමානෝ. ආයුෂ්මතුනි, අරටුවක් ඕන කරන මිනිහෙක් අරටුවක් හොයාගෙන හොඳට මහතට දෙහෙතට හැදිච්චි ගහක් ළඟට යනවා. හොඳ අරටුවක් තියෙන ගහක් ළඟට. මහතෝ රුක්කස්ස තිට්ඨතෝ. ඒ මහත් වූ අරටුව සහිත ගහ ළඟ හිටගෙන සාරවතෝ අතික්කම් මේව මූලක් අතික්කම්ම කන්දං සාකා පලාසේ සාරම් පරියේසිතබ්බං මඤ්ඤෙය. ඒ මහ ගහ තියෙද්දී ඒ ගහේ අනිත් කොටස් ඔක්කොම අත්හැරලා අරටුවත් ඇත්හැරලා මිනිහා කොළාතු වල අරටුව හොයන්න මහන්සි ගන්නවා. අරටුව තියෙන ගහේ අරටුව තියෙද්දි කොළාතු වලින් අරටුවක් හොයන්න මහන්සි ගන්නවා. ඒවං සම්පද මිදං. ආයස්මතුනි, ඔබ වහන්සේලාගේ වැඩේ ගැනත් මට එහෙමයි හිතෙන්නේ. ආයස් මන්තානං සත්තරී සම්මිකී භූතේ. ආයස්මතුන් වහන්සේලාට ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහිලා ඉද්දී බුදුරජාන් වහන්සේගේ බණ අහන්න පුළුවන්කම තියෙද්දී මේ ඇයි මං හොයාගෙන ආවේ? සාරවත් අරටුව තියෙද්දී කොලාතු හොයාගෙන ආවා වගේ ඇයි මාව හොයාගෙන ආවේ? එහෙම අහනවා. හරි සුන්දරයි. ඒ අහිංසකකම බුදුරජාන් වහන්සේ විසිනුත් ගුණවර්ණනා කරපු භික්ෂුව. හැබැයි උන්වහන්සේ ආන් ඒ විදිහටයි ශාස්ත්‍රුන් වහන්සේ විස්මතු කළේ. බුදුරජාණන් වහන්සේ සූර්ය මණ්ඩලය පෙන්නනවා වගේ, චන්ද්‍ර මණ්ඩලය පෙන්නනවා වගේ පෙන්නවා. සෝහවසෝ භගවා ජානං ජානාති. ආයුෂ්මතුනි, ඒ භාග්‍යතුන් වහන්සේම දැනගත යුතු දේ දන්නාසේක. පස්සම් පස්සති. දැකගත යුතු දේ දක්නාසේක. චක්කු භූතෝ දහම් මැසින් උපන්සේක. ඥාන භූතෝ නැන මඩලෙන් උපන්සේක. ධම්ම භූතෝ ධර්මයේ තුලින් උපන්සේක. බ්‍රහ්ම භූතෝ පරම ශ්‍රේෂ්ඨත්වයෙන් උපන්සේක. වත්තා පවත්තා කිව යුතු ධර්මයේ මැනවින් පවසනසේක. දහම් සක ප්‍රවර්තනය කරනසේක. අත්තස්ස නින්නේතා දහම් අරුත් මතු කර දෙනසේක. අමතස්ස දාතා අමෘතය අමා නිවන දන් දෙනසේක. ධම්මස්වාමී තථාගතෝ. මේ ධර්මයට ස්වාමී තථාගතයන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ බණ අහන්න. එහෙම තමයි රහතන් වහන්සේ අවවාද කළේ. ඉතින් බලන්න, ඒ බඳු රහතන් වහන්සේ නමක් මේ සම්බුද්ධ ශාසනයේ වැඩ හිටපු අතිශයින්ම සුන්දර රහතන් වහන්සේ නමක් දෙවිවරු පවා ප්‍රිය කළා. දෙවිවරු ඇතැම් වෙලාවට මේ ධර්මය අහන්ට භාග්‍යතුන් වහන්සේ සම්මුඛයේ බණ අහන්ට දෙවිවරු පැමිණිලා ඉන්නකොට දහම් කතා ශ්‍රවණයට භික්ෂූන් වඩිනවනේ. භික්ෂූන් වඩිද්දී දෙවිවරු බලාගෙන ඉන්නවා කියනවා, අපේ මහා කච්චායනේනුත් අපේ මහා කච්චායන උත්තමයන් වහන්සේත් ඒ උතුම් රහතන් වහන්සේත් වඩිනවද? එහෙම බලන් ඉන්නවා කියන දෙවිවරු. සග්දේවදුත් ආස කළා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මහා කච්චාන කියන ඒ මහා මුනිවරයා ආරම්භයා මෙන්න මේ ලස්සන ගාථාව වදාලා. අපි දේශනාව අවසන් කරමු ඒ ගාථාව ශ්‍රවණය කරලා. යස්සින්ද්‍රියානි සමතං ගතානි අස්සායතා සාරතිනා සුදන්තා පහීන මානස්ස අනාසවස්ස දේවාපිතස්ස පිහයන්ති තාදිනෝ. යම් කෙනෙකුගේ ඉඳුරන් සංසිඳී ඇත්නම් හොඳින් හොඳ පුහුණු කරුවෙකුගෙන් පුහුණු වූ අසුවිලසින් සිටිනම්
ඔහු සුවසේ මානයත් නැති වී ගොසින් දුක කරා යන කෙලෙසුන් දුරු වෙලා ඇත්නම් සිතින් ලෝදමට පෙරලෙන විට කම්පා නොවෙන රහතුන් දෙවියන් හට නම් ඉතින් මනාපයි ඒ රහතුන්. මේ ගාථාව ඒ උතුම් සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ අරඹයා. ඉතින් ජීවිතයේ සද්ධර්මය තුළ මනාව දමනය කරගෙන මේ සම්බුදු සසුනේ නිකලෙස් සිතින් පිරිනිවන් වැඩි මහා කච්චාන රහත් මුනිදුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මහා කච්චාන මහරහතන් වහන්සේ ඇතුළු ඒ උතුම් රහතන් වහන්සේලා නිවී සැනසුන අමා නිවනේ අපටත් සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමුවෙන් සියලු දෙවිවරුන්ට සක්දෙව් රජාණන්, සතරවරන් දෙවිවරු, සෙන්පති දෙවිවරු ප්‍රධාන සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම සාසනය තුළම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් 2021 ජනවාරි මාසී 10 වෙනි දින මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් එස්.එස්. උපසිරිද සිල්වා මැතිතුමාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. මීට මාස 2කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් අර්ජුන මොහාන් මුණුපුරාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිද්ධ කරන සුපින්වතුන්ලා හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සැපයටපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ දුක්ඛිත වූ සංසාර ගමනින් අපගේ ඥාතීන් නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද ධර්ම දානය සිද්ධ කරන පින්වත් එස්.එස්. උපසිරිද සිල්වා මැතිතුමාගේ ආදරණීය බිරිඳ වන පින්වත් මහීලා මහත්මිය, චම්පිකා, ගරුත්මන්, මොහාන්, උපේක්ෂා යන දරුවන් සහ ජිම් බෑනනුවන්, කැත්ලින් ලේලිය ඇතුළු ඒ වගේම මොනුපුරු මිනිපිරියන් මේ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට තමන්ගේ ජීවිතයේ කරන කියන රැකී රක්ෂා ආදිය, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේ නිදුකින් කරගන්නට අවකාශ සැලසෙත්වා. ජීවිතයට තියෙන සියලු බාධා කරදර දුරු වෙලා සුවසේ පින් කරගෙන සුවසේම ධර්මයේ හැසිරලා ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.